නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි සුපුරුදු පරිදි මේ කාලය තුල සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ අභිධර්මය පිළිබඳව දහම් කරුණු කාරණා ටිකක් ඉගෙන ගන්නට දැනගන්නට. ඉතින් අපි මේ වෙනකොට පාඩම් රාශියක් ගැන දැන් ඉගෙනගෙන තියෙන්නේ දැනගෙන තියෙන්නේ. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ආවේ ద్వාරික සිත් සහ ద్వාර විමුක්ත සිත් කියන පාඩමේ ద్వාරික සිත් ගැන තමයි දැන් කතා කළේ. ගියවර වෙනකොට චක්කුද්්වාරික සිත්, සෝතද්්වාරික සිත්, ඝානද්්වාරික සිත් කියන සිත් පිළිබඳව දැනගත්තා. ඒ සිත්වල යෙදෙන කොච්චර මේ චිත්ත වීතියක කොච්චර සිත් යෙදෙනවද, ඒ චක්කුද්්වාරික සිත් විදියට කොච්චර ප්‍රමාණයක් සිත් යෙදෙනවද ආදී විදියට චක්කු, සෝත, ඝාන කියන ඒ ద్వාරික සිත් තුන පිළිබඳව ඔන්න දැන් ඉගෙන ගත්තා. ඊළඟට අපිට අද තියෙන එතන ඉඳලා දැනගන්න. ඉතින් පින්නතුනි මේ දහම් කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මොකද අපි හැම කෙනෙක්ම මේ ශාසනය ඇසුරු කරන්නේ, මේ ශාසනය තුල කටයුතු කරන්නේ සංසාර දුකින් එතර වීමේ අදහසින්. උතුම් වූ සැනසීමක් ජීවිතයට ළඟා කරගන්න. ඒ උතුම් වූ සැනසීම ළඟා කරගන්නට නම් මේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණක් පහළ කරගන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. අන්නේ ධර්මාවබෝධය පිණිස හේතු වන උදාාරතර ධර්මකාරණා රාශියක් තමයි අපි සතිපතා මේ ඉගෙන ගන්නේ අභිධර්ම පාඩමක් විදියට. ඉතින් ඒ ගැන මතක් කරමින් ඔන්න අපි ඉස්සර වෙලාම අද ඉගෙන ගන්න තියෙන්නේ අපිට එතකොට අද ජීවහත්වාරික සිත් පිළිබඳව නේද? ජීවහත්වාරික සිත්. අපි මේ වෙනකොට චක්කුද්්වාරික සිත ඉතා විස්තර ලෙස පැහැදිලි කළා. ඊට අනුරූපව තමයි අනිත් ద్వාරික සිත් ටිකක් විස්තර කරන්න තියෙන්නේ. අර ඒ සිත පිළිබඳව හොඳට ඒක විස්තර කරපු ආකාරය හොඳට තේරුම් ගත්තා නම් අනිත් ඒවා හරි පහසුයි. එහි වෙනස් වෙන කොටස් තියෙන්නේ ඊට අඩු සංඛ්‍යාවක්. ජීවහත්වාරික සිත් කියනකොට එතනදී විස්තර කරන්න වෙන්නේ මෙහෙමයි. දැන් ජීවහත්වාරයෙන් රස අරමුණක් ගත්තට පස්සේ ජීවහත්වාරික චිත්ත වීතියක් හට අර ගන්නවා. අනේ චිත්ත වීතියත් හරියට අපි දැන් මෙතෙක් ගිය සතියේ කතා කරපු වගේ චක්කුද්්වාරික චිත්ත වීතියටම තමයි සමාන වෙන්නේ. චක්කුද්්වාරික චිත්ත වීතිය ඉතා විස්තර ලෙස ඒක පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ විදිහටම තමයි මෙන්න මේ ජීවහත්වාරික චිත්ත වීතියත් අපිට විස්තර කරන්න තියෙන්නේ, දැනගන්න තියෙන්නේ. මේ දැන් චක්කු විඥානය කියන තැනට වෙනුවට මෙතනදී යොදන්න තියෙන වචනය තමයි ජීවහා විඥානය කියන එක. ජීවහා විඥානය කියන එක යොදාගත්තට පස්සේ ඔන්න ජීවහත්වාරික චිත්ත වීතියේ උපදින ద్వාරික සිත් අපිට දැක ගන්න පුළුවන්, ඒක හඳුනා ගන්න පුළුවන්. එතනදී දැන් චක්කුද්්වාරික චිත්ත වීතියේදී
දැනගත්ත අපි පංචත්වාරා වජ්ජන චිත්තය, ඒ වගේම චක්කු විඥාණය, සම්පටිච්ඡනය, සම්තීරණය, වොට්ටපණය, ඊළඟට ජවන් 7යි, තදාරම්මන 2යි. ඒ විදිහට තමයි මෙතනදිත් යෙදෙන්නේ කොහොමද? පංචත්වාරා වජ්ජන චිත්තයයි ඊළඟට යෙදෙන්නේ ජීවහා විඥාණය නේ. ඔන්න යොදාගන්නේ මොකද්ද? චක්කු විඥාණය කියන තැනට ජීවහා විඥාණය. ඊළඟට අර කලින් වගේම තමයි අරමුණ පිළිගන්නවා. එතකොට සම්පටිච්ඡනය ওই විදිහට දිගින් දිගට සම්තීරණය, වොට්ටපණය, ජවන් 7යි, තදාරම්මන 2යි. ওই විදිහට තමයි ජීවහාත්වාරික චිත්ත වීතිය උපදින ద్వාරික සිත් හඳුනා ගන්න තියෙන්නේ. දැන් පැහැදිලි. එහෙනම් මේක මෙන්න මේ පිළිවෙලට තමයි ඔන්න උපදින්නේ. ඊළඟට දැන් ජීවහාත්වාරික සිත් ගත්තට පස්සේ එතනක් තියෙන්නේ ජීවහාත්වාරික සිත් විදියටත් සිත් 46යි. 46යි. එතකොට අර අපි චක්කුත්වාරික, සෝතත්වාරික, ඝානත්වාරික සිත් කියනකොටත් එතනදිත් තිබුණේ සිත් 46යි. මෙතනදිත් වෙනස වෙන්නේ අර චක්කු විඥාන දෙසිත කියන තැනට, නැත්නම් සෝත විඥාන දෙසිත කියපු තැනට, එහෙම නැත්නම් ඝාන විඥාන කියපු දෙසිත කියන තැනට, මෙන්න මේ තැනට ජීවහා විඥාන දෙසිත කියන එක යොදා ගන්න විදිය තමයි මෙතනදිත් තියෙන්නේ ওই සිත් 46ට. අපි නැවතත් මෙතනදී මතක් කරනවා මොනවද සිත් 46 කියලා? පංචත්වාරා වජ්ජනය, එතකොට ජීවහා විඥාන සිත් 2යි, සම්පටිච්ඡන සිත් 2යි, සම්තීරණ සිත් 3යි, වොට්ටපන සිතයි, ජවන් සිත් මෙතනදි අර 29ම ගන්නවා. ඊළඟට තදාරම්මන සිත් 11න් දැන් සම්තීරණ සිත් 3ක් ඇතෑරුණාට පස්සේ ඉතිරි මහා විපාක 8 කියන ඔන්න ඔය සිත් 46 තමයි මෙතනින් අපි ගන්නෙ. ඊළඟට මේන් එක් ජීවහාත්වාරික චිත්ත වීතියක යෙදෙන වැඩිම ద్వාරික සිත් ගණන 14යි. අපි අර කලිනුත් මතක් කළා ඒක. දැන් වැඩිම සිත් ගාන මේ කොහොමද එතනදි වෙන්නේ? පංචත්වාරා වජ්ජනයයි, චක්කු විඥානයයි, සම්පටිච්ඡනයයි, සම්තීරණයයි, වොට්ටපණයයි, ජවන් 7යි, තදාරම්මන 2යි කියන එක ටික තමයි ඔන්න මෙතනදිත්. එතකොට මෙතනදි පහළ වෙන්නේ මොකද්ද? අර චක්කු විඥානය කියපු තැනට ජීවහා විඥානය කියන එක යොදලා ඔන්න චිත්ත වීතියක යෙදෙන වැඩිම ద్వාරික සිත් 14යි කියලා මතක තියාගන්නට ඕන. ওই විදිහට තමයි අපිට දැන් ජීවහාත්වාරික සිත පිළිබඳව මේ සිත් පිළිබඳව දැනගන්නට තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කායත්වාරික සිත පිළිබඳව දැනගන්නට. කායද්වාරයෙන් පොට්ටබ්බ අරමුණක් ගත්තට පස්සේ පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයේ සංඛ්‍යාත පොට්ටබ්බ අරමුණක් ගත්තට පස්සේ ඔන්න කායත්වාරික චිත්ත වීතිය පහළ වෙනවා. මොකද්ද පහළ වෙන්නේ? කායත්වාරික චිත්ත වීතිය පහළ වෙනවා. ඔන්න ඒ චිත්ත වීතියේ දැන් වැඩි වෙනසක් වෙන්නේ නැහැ. එතනදී පුංචි තැනක් වෙනස් කරගන්න තියෙන්නේ. අර අපි කලින් මේ තෙක් කතා කරගෙන ආපු රටාවම තමයි තියෙන්නේ. හරි පහසුයි. ඔය මේ චිත්ත වීතියේ චක්කුත්වාරික චිත්ත වීතියටම තමයි සමාන වෙන්නේ. අපි මෙතෙක් කතා කරපු සෝත, ඝාන, ජීවහා කියන මේ හැම තැනටම සමාන වෙන්නේ. එතකොට චක්කුත් වාරික චිත්ත වීතියටම සමාන වෙනවා. එතකොට චක්කු විඥානයේ වෙනුවට කාය විඥානය කියන එක යොදාගත්තට පස්සේ කායත්වාරික චිත්ත වීතියේ උපදින ద్వාරික සිත් දැක ගන්නට පුළුවන්. ద్వාරික සිත් දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ওই විදියට තමයි කායත්වාරික චිත්ත වීතිය අපිට හඳුනා ගන්න තියෙන්නේ. කායද්වාරික සිත් ගත්තට පස්සේ එතනත් සිත් තියෙන්නේ 46යි. ඒව තමයි පංචත්වාරා වච්චනය, කාය විඥාන සිත් 2යි, සම්පටිච්ඡන සිත් 2යි, සම්තීරණ සිත් 3යි, වොට්ටපන සිතයි, ජවන් සිත් 29යි, තදාරම්මන සිත් 11න් අර මේ සම්තීරණ සිත් 3 කලින් ගත්ත නිසා
ඒක ඇතෑරලා ඉතිරි මහා විපාකට කියන සිත් 46 තමයි ගන්නෙ. එතකොට මේකෙදිත් මේ චිත්ත වීතියේදීත් කායද්්වාරික චිත්ත වීතියක යෙදෙන වැඩිම ద్వාරික සිත් ගණන 14ක් විදියට තමයි මෙතනදිත් අපිට ගන්න වෙන්නේ. එතනදිත් අර පංචත්වාරා වජ්ජණයෙන් පස්සේ කාය විඥානය කියන එක යොදාගත්තට පස්සේ ඒ ගණන එනවා. ඔන්න ඔය විදියට තමයි පින්නතුනි අපිට කායද්්වාරික සිතුත් හඳුනා ගන්නට තියෙන්නේ. කලින් විස්තර කරපු නිසා මේ පිළිබඳව වැඩි විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් ඔය පංචද්වාරික චිත්ත වීති පිළිබඳව දැන් දැනගත්තා. චක්කුද්වාරික, සෝතද්වාරික, ඝානද්වාරික, ජීවද්වාරික, කායද්වාරික කියන සිත් පිළිබඳව දැනගත්තා. එතකොට මේ ద్వාර 6ක් පිළිබඳවනේ අපි ඉගෙන ගන්නෙ. එහෙනම් අපිට තව එක කාරණයක් තියෙනවා දැනගන්න. මොකද්ද? මනෝද්වාරික සිත්. මනෝද්වාරික සිත්. දැන් එතකොට කලින් කාරණා වගේ නෙමෙයි මෙන්න මෙතන ටිකක් වෙනසක් තියෙනවා. අපි දැන් මනෝද්වාරික සිත් පිළිබඳව තමයි දැනගන්නේ. ඒකත් අපි හොඳට හඳුනා ගන්න උත්සාහවත් වෙමු. මනෝද්වාරික සිත් කියන්නේ කුමක්ද? එතන යෙදෙන සිත් සංඛ්‍යාව කොහොමද? කොච්චර යෙදෙනවද? සහ චිත්ත වීතියක වැඩිම කොච්චර සිත් ප්‍රමාණයක් යෙදෙනවද කියලා අපි එතනත් දැනගනිමු. දැන් මනෝද්වාරයෙන් කියනවා එහෙම නැත්නම් අපි කියන වේකට සිතින්ම ගනු ලබන නේ සිතින්ම ගනු ලබන මනෝද්වාරයෙන් එහෙම නැත්නම් අපි කියන ඔන්න සරල විදියට සිතින්ම ගනු ලබන ධම්මාරම්මණයක් ගත්තට පස්සේ ඔන්න මනෝද්වාරික චිත්ත වීති. එතකොට අපි බලමු මෙන්න මේ මනෝද්වාරික සිත් මේ චිත්ත වීතිය පහළ වෙන්නේ කොහොමද කියලා. භවාංග සිත් පරම්පරාවට ධම්මාරම්මණයක් හමු වුණාට පස්සේ අන්න භවාංග චලනය ඇති වෙලා මුලින්ම භවාංග උපච්ඡේද සිතින් අර භවාංග අරමුණ ඉවත් වුණාට පස්සේ ඔන්න ඊළඟට මනෝද්වාරා වජ්ජන සිත ආවර්ජන කෘත්‍ය සිද්ධ කරලා උපදිනවා. ආවර්ජන කෘත්‍ය සිද්ධ කරලා උපදිනවා. කොහොමද ඒක වෙන්නේ? භවාංග වෙච්ච සිත් පරම්පරාවට ධම්මාරම්මණයක් හමු වුණාට පස්සේ ඔය සිතින්ම ගනු ලබන ධම්මාරම්මණයක් ඔන්න හමු වෙනවා භවාංග සිත් පරම්පරාවට. ඊට පස්සේ ඔන්න භවාංග චලනය වෙලා ඊළඟට භවාංග උපච්ඡේද සිතින් භවාංග අරමුණ ඉවත් වුණාට පස්සේ ඔන්න මනෝද්වාරා වජ්ජන සිත ආවර්ජන කෘත්‍ය සිද්ධ කරමින් ඉපදිනවා. මෙන්න මේ කියන චිත්ත වීතියේ පළමුවන ద్వාරික සිත තමයි මොකද්ද? මනෝද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ. මනෝද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ. ඊට පස්සේ හට ගන්නවා ජවන් සිත් 7ක්. ඒ ජවන් සිත් 7 ඉවර වෙනවත් එක්කම තදාරම්මන සිත් 2ක් හට අරගෙන ඔන්න චිත්ත වීතිය අවසන් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මනෝද්වාරික චිත්ත වීතියක් හටගන්න ක්‍රමවේදය. එතකොට මේ කතා කරන මනෝද්වාරික සිත් ගැන අපි එතකොට කායද්වාරික ආදී සිත් ගැන කතා කරනකොට කතා කළා ඒ සිත්වල සිත් කොච්චර තියෙනවද කියලා. එතකොට මනෝද්වාරික සිත් තියෙනවා මෙතනදි ගත්තාම 67ක් තියෙනවා. දැන් කායද්වාරික ගත්තාම නැත්තම් ජීවහද්වාරික නැත්තම් ඝානද්වාරික ආදී ගත්තට පස්සේ එතන හැම තැනකම තිබ්බේ සිත් 46යි. නමුත් මෙතනදි ගත්තාම මනෝද්වාරික සිත් තියෙනවා 67ක් තියෙනවා. ඒව තමයි ඔන්න මොනවද? මනෝද්වාරා වජ්ජනය කාමජවන් 29යි. එතකොට මහග්ගත ජවන් 18යි. ලෝකෝත්තර ජවන් 8යි. කියන මෙන්න මේ ජවන් සිත් පදාරම්මන සිත් තියෙනවා 11ක්. මේ 11 කියන මෙන්න මේ 67ක් වෙච්ච සිත් තමයි ඔන්න මනෝද්වාරික සිත් 67 විදියට අපිට දැනගන්න තියෙන්නේ. එතනදී පින්නතුනි දැන් මේ දැනගත්තා මෙතනදී මහග්ගත ජවන් 18ක් කියලා.
මොනවද මේ මහග්ගත ජවන් 18 කියන්නේ? රූපාවචර කුසල 5යි ක්‍රියා 5යි අරූපාවචර කුසල 4යි ක්‍රියා 4යි කියන ඔන්න ඔය 18 තමයි මහග්ගත ජවන් 18 විදියට තියෙන්නේ. ලෝකෝත්තර ජවන් 8යි කියලා කියන්නේ ඔය ඵල 4යි මාර්ග 4යි කියන ඔය සිත් ටික. එතනදී තමයි ඔන්න සිත් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ඔය කියන ජවන් 55ට ඊළඟට තමයි අර තදාරම්මන සිත් 11 එකතු වුණාට පස්සේ 67ක් චිත්ත විදියට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේකෙදී එක් මනෝද්වාරික චිත්ත වීතියක් ගත්තොත් අපි අර චක්කුද්වාරික සෝතද්වාරික ගත්තට පස්සේ එතනදී තිබ්බා චිත්ත වීතියකේ දෙන වැඩිම ద్వාරික සිත් 14යි කියලා. මෙතනදී මේ එක් මනෝද්වාරික චිත්ත වීතියක යෙදෙන වැඩිම ద్వාරික සිත් ගණන 10ක් වෙනවා. 10යි. මොනවද ඒ සිත් ටික? මනෝද්වාරා වජ්ජනයයි ජවන් සිත් 7යි තදාරම්මන 2යි කියන 10 තමයි ඔන්න මේ මනෝද්වාරික චිත්ත වීතියක යෙදෙන වැඩිම ద్వාරික සිත් ගණන වෙන්නේ. එහෙනම් කීයද එතන? 10යි. ඔන්න දැන් අපි මනෝද්වාරික සිත පිළිබඳවත් දැනගත්තා. දැන් එතකොට අපි මේ පාඩම තුල ద్వාරික සිත් පිළිබඳව දැන් දැනගෙන ඉවරයි. අපිට මීට වඩා කාරණයක් දැනගන්න දෙයක් නැහැ. ద్వාරික සිත් දැන් දැනගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ අපිට ద్వාර විමුක්ත සිත් කියන කොටස දැනගන්න නේද? ద్వාර විමුක්ත සිත්. ద్వාරික සිත් දැනගත්ත ద్వාර විමුක්ත සිත් කියන එක අපි දැන් මොනවද මේ ద్వාර විමුක්ත කියලා කියන්නේ කියන කාරණාව පිළිබඳව දැනගනිමු. ద్వාර විමුක්ත සිත් කියලා කියන්නේ දැන් අපි මෙතෙක් කතා කළේ මේ භවයේදී සදොරින් ගන්නා ලද අරමුණු පිළිබඳව මේ භවයේදී. නමුත් මෙතන ద్వාර විමුක්ත සිත් කියලා කියන්නේ අතීත භවයේදී සදොරින් ගන්නා ලද කම්මය, කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මෙන්න මේ සම්මත ආරම්මණයක් අරගෙන උපදින සිත් වලට කියනවා ద్వාර විමුක්ත සිත් කියලා. ద్వාර විමුක්ත සිත් කියලා. එහෙනම් ඒකේ සරලම අදහස අපි දැනගනිමු. මේ භවයේදී සදොරින් ඒ කියන්නේ දොරටු හයෙන් ගන්නා අරමුණු නෙමෙයි මෙතනදී කතා කරන්නේ. එහෙනම් අතීත භවයේදී ඒ මේ සදොරින් ගන්නා ලද කම්මය, කම්ම නිමිති, ගති නිමිති කියන ඔන්න ඔය කියන සම්මත ආරම්මණයක් අරගෙන උපදින්නා වූ චිත්තයෝට තමයි කියන්නේ ద్వාර විමුක්ත සිත් කියලා. ద్వාර විමුක්ත සිත් කියලා. එතකොට මේ විදියට උපදින්නා වූ සිත් ඔන්න මේ විදියට උපදින්නා වූ සිත් විදියට තියෙන මොනවද? පටිසන්ධි, භවාංග, චුති කියන මෙන්න මේ කියන කෘත්‍යයන් කාර්යයන් සිද්ධ කරන්නා වූ සිත් තමයි. ඒ සිත් තියෙනවා කීයක්ද? 19ක්. 19ක් චිත්තයෝ තියෙනවා. ඒ මොනවද? උපේක්ඛා සහගත සම්තීරණ 2යි, මහා විපාක 8යි, මහග්ගත විපාක 9යි කියන මෙන්න මේව තමයි ඔන්න ඔය පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍යයන් සිද්ධ කරන්නා වූ සිත් 19 විදියට තියෙන්නේ. ඔන්න ඕක තමයි ద్వාර විමුක්ත සිත් විදියට අපිට විස්තර කරන්න තියෙන්නේ. ඊළඟට තමයි මේ කතා කරන්නා වූ මේ ద్వාර විමුක්ත සිත් අතරින් එක් භවයක ඇති වෙන්නේ. දැන් අපි ගත්තා, අපි දැන් කියුවා ඒ ద్వාර විමුක්ත සිත් නම් මෙන්න මේවා කියලා. එතකොට ඒ උපදින්නා වූ ద్వාර විමුක්ත සිත් මේ විදිහට උපදින්නා වූ සිත් විදිහට තියෙන මොනවද? පටිසන්ධි, භවාංග, චුති කියන මෙන්න මේවා මේ තුන තමයි කෘත්‍යයන් සිද්ධ කරමින් මේ සිත් 19ක් පහළ වෙනවා කිව්වේ. මේ ඇතිවෙන්නා වූ මේ පටිසන්ධි, භවාංග, චුති කියන මෙන්න මේ සිත් දැන් එක් භවයකද ඇති වෙන්නේ එක් පටිසන්ධි සිතක් විතරයි. මේ ద్వාර විමුක්ත සිත් අතරින් එක් භවයක ඇති වෙන්නේ දැන් පටිසන්ධි සිතක් ගත්තොත් එක් භවයක ඇති වෙන්නේ එක් පටිසන්ධි සිතක් විතරයි.
ඒ වගේම තමයි චුතිසිතක් විදියට ගත්තොත් එක් භවයක ඇති වෙන්නේ එක චුතිසිතක් විතරයි. එතකොට ద్వාරික සිත් හටගන්නේ නැති හැම වෙලාවකදීම ඔන්න භවාංග සිත් ඇති වෙනවා පේලි පේලි විදියට. හැබැයි ඒවැ සංඛ්‍යාවක් කියන්න බෑ මෙන්න මෙච්චර භවාංග සිත් ඇති වෙනවා කියලා. භවාංග සිත් සංඛ්‍යාවක් නොමැතිව හටගන්න බව තේරුම් ගන්නට ඕනේ. එහෙනම් මෙතනදී කිව්වේ මොකද්ද? මෙන්න මේ ద్వාර විමුක්ත සිත් අතරින් එක් භවයක ඇති වෙන්නේ එක් පටිසන්ධි සිතක් විතරයි. ඒ වගේම තමයි එක් චුති සිතක් විතරයි. ඒ වගේම තමයි ඔය මේ භවාංග සිත් පේලි පේලි දිගට ඇති වෙනවා. අර ద్వාර සිත් ඇති වෙන්නේ නැති හැම වෙලාවකදීම ద్వාරික සිත් හටගන්නේ නැති හැම වෙලාවකදීම භවාංග සිත් තමයි නිතරම මේ හටගන්නේ. එතකොට යම් වෙලාවකදී ద్వාරික සිත් හටගත්තොත් චක්කුත්වාරික, සෝතත්වාරික, ගහනත්වාරික, ජීවහත්වාරික ආදී විදියට සිත් හටගත්තොත් විතරයි භවාංග සිත නැති වෙන්නේ. එහෙම නැති හැම වෙලාවකදීම භවාංග සිත් හටගන්නවා. සංඛ්‍යාවක් නැහැ. ඒකේ සංඛ්‍යාවක් කියන්න බෑ. දිගට අර ద్వාරික සිත් නැති හැම වෙලාවෙම හටගන්නවා. ඔන්න ඔය විදියට තමයි ඔය ద్వාර විමුක්ත සිත් පිළිබඳව අපිට දැනගන්නට තියෙන්නේ. එතකොට අපි දැන් මේ ඉගෙන ගන්න ධර්මකාණ්ඩය තමයි දහම් ග්‍රන්ථය තමයි අභිධර්මාර්ථ ප්‍රදීපිකාව. එතනදී සඳහන් වෙනවා ඒකත්වාරික සිත පිළිබඳවත් හරි පැහැදිලිව ඒකත්වාරික සිත අපි ඒකත් පොඩ්ඩක් දැනගනිමු. ඒකත් වැදගත් වෙයි. එක් ద్వාරයකින් පමණක් අරමුණු අරගෙන හට ගන්නා වූ සිතට කියනවා ඒකත්වාරික සිත් කියලා. ඒකත්වාරික සිත් විදියට පහළ වෙනවා සිත් 36ක්. මොනවද? විඥාන සිත් 10යි. ඒ වගේම තමයි මහග්ගත ලෝකෝත්තර ජවන් සිත් 26යි කියන 36. එතකොට මේවා පින්වත් පිරිස දන්නවා. දැන් මෙතෙක් අපි කතා කළා ජවන් සිත් පිළිබඳව. නැවතත් මෙතනදී විස්තර කරන්න දෙයක් නැහැ. ඔන්න එක් ద్వාරයකින් පමණක් අරමුණු අරගෙන හට ගන්නා වූ සිත් කියනවා ඒකත්වාරික සිත් කියලා. මේ ඒකත්වාරික සිත් තියෙනවා 36ක්. එතනදී සිත් 36 තමයි විඥාන සිත් 10යි, මහග්ගත ලෝකෝත්තර ජවන් 26යි කියන ටික තමයි ඔන්න පහළ වෙන්නේ. එතන සිත් 36යි. එතකොට මේන් විඥාන සිත් ගත්තොත් තම තමන්ටම අයත් එක් ద్వාරයකින් අරමුණු අරගෙන උපදිනවා. එතකොට මහග්ගත ලෝකෝත්තර ජවන් සිත් 26 ගත්තට පස්සේ ඒක උපදින්නේ මනෝද්වාරයෙන් පමණයි. මනෝද්වාරයෙන් පමණක් අරමුණු අරගෙන උපදිනවා. මොනවද? මහග්ගත ලෝකෝත්තර ජවන් සිත්. විඥාන සිත් වල ගත්තාම එතන ඒ 10 ගත්තාම තම තමන්ට අයිති ඒ අයත් එක් ద్వාරයකින් අරමුණු අරගෙන ඒ වෙලාවේදී උපදිනවා. ඒ නිසා තමයි ඒකද්වාරික සිත් කියලා කියන්නේ. ඊළඟට තව තියෙනවා පින්නතුනි අපිට දැනගන්න මේ ඒකද්වාරික සිත් දැනගත්තා වගේම පංචද්වාරික සිත් පිළිබඳවත් දැනගන්න. පංචද්වාරික සිත්. පංචද්වාරික සිත් කියනකොට දන්නවා අපි දැන් චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන ඔන්න ඔය කියන පස් දොරින් අරමුණු අරගෙන උපදිනා වූ සිත් වලට කියනවා පංචද්වාරික සිත් කියලා. පංචද්වාරික සිත් කියලා ඒක අලුත් වචනයක් නෙමෙයි. පින්නත් පිරිස දන්නවා. දැන් අපි මෙතෙක් ඉගෙන ගත්තත් එක්කයි අපි මේ වචනත් හඳුනනවා. එතකොට මේ කියනා වූ චක්කසෝත ගාන જીවහා කාය කියන මේ පංචද්වාරික සිත් ගත්තාම එයින් සිත් තියෙනවා 3 දෙනෙක්. ඒ තමයි පංචද්වාරා වජ්ජනය, සම්පටිච්ඡන 2, මනෝ ධාතු මේ දෙක කියන මෙන්න මේ මනෝ ධාතු ත්‍රිකය. මේකට කියනවා මනෝ ධාතු ත්‍රිකය. මොකද්ද? පංචද්වාරා වජ්ජනයයි සම්පටිච්ඡන 2යි කියන මෙන්න මේ මනෝ ධාතු ත්‍රිකය තමයි පංචද්වාරික සිත් 3 දෙනෙක් විදියට හඳුන්වන්න තියෙන්නේ. මෙන්න මේ සිත් 3 පංචද්වාරයෙන්ම අරමුණු අරගෙන උපදිනවා. ඒ නිසා තමයි පංචද්වාරික සිත් කියලා
කියන්නේ. මේ තුන් දෙනා මේ පංචත්වාරික සිත් තුන් දෙනා මේ සිත් තුන පංචත්වාරයෙන්ම තමයි අරමුණු අරගෙන උපදින්නේ. දැන් අපි ගත්තාම චක්කුත්වාරික චිත්ත වීතියක් ගත්තත් සෝතත්වාරික ගාහනත්වාරික ජීවහත්වාරික කායත්වාරික ඔය කොහොම ගත්තත් මෙන්න මේ කියන චක්කුසෝත ගාන ජීවහා කාය කියන පස් දොරින්ම අරමුණු අරගෙන උපදින සිත් පංචත්වාරික සිත් කියලා කියනවා. ඒ වගේ සිත් අරමුණු වෙන සිත් තුනක් තියෙනවා. පංචත්වාරාවජ්ජනය සම්පටිච්ඡන සිත් දෙක කියන ඔන්න ඔය සිත් තුන තමයි පංචත්වාරයෙන්ම අරමුණු අරගෙන උපදින්නේ. ඊළඟට තියෙනවා තව දැන් අපි ඒකත්වාරික සිත් පිළිබඳව දැනගත්තා. ඊළඟට පංචත්වාරික සිත් පිළිබඳව දැනගත්තා. ඊළඟට දැන් තියෙනවා චත්වාරික සිත්. මොනවද? චත්වාරික සිත්. චත්වාරික සිත් කියලා කියන්නේ පංචත්වාරේනුත් ඒ වගේම තමයි මනෝද්වාරය කියන මෙන්න මේ කියන දොරටු හයෙන්ම අරමුණු අරගෙන උපදින සිත් වලට කියනවා චත්වාරික සිත් කියලා. චත්වාරික සිත් කියලා. ඒ වගේ සිත් තියෙනවා 31ක්. මොනවද ඒකත් අපි හඳුනගනිමු. ඒ ద్వාර හයෙන්ම අරමුණු අරගෙන උපදින සිත් තියෙනවා සිත් 31ක්. සෝමනස්ස සම්තීරණ සිතයි මනෝද්වාරා වජ්ජන සිතයි කාමාවචර ජවන් 29යි කියන 31 තමයි ඔන්න සදොරින්ම අරමුණු අරගෙන උපදින සිත් විදියට තියෙන්නේ. ඒ චත්වාරික සිත් විදියට තියෙන්නේ 31යි. මේකෙන් සෝමනස්ස සම්තීරණ සිත පංචත්වාරික චිත්ත වීතීන් වලදී ගත්තාම සම්තීරණයි තදාරම්මනයි කියන කෘත්‍යයන් කරනවා. ඒ වගේම මනෝද්වාරික චිත්ත වීතියේදී තදාරම්මන කෘත්‍ය පමණයි සිද්ධ කරන්නේ. සිද්ධ කරමින් එයා උපදිනවා. එතකොට අපි ඔන්න දැන් චත්වාරික සිත් පිළිබඳව දැනගත්තා. ඊළඟට තියෙන්නේ චත්වාරික ద్వාර විමුක්ත සිත් පිළිබඳව දැනගන්න. චත්වාරික ගත්තාම දැන් ඔය ద్వාර 6 වශයෙන් ගත්තාම ద్వාර විමුක්ත වශයෙන්ුත් අරමුණු අරගෙන උපදිනා සිත් චත්වාරික ద్వාර විමුක්ත සිත් කියලා කියනවා. ඒ වගේ සිත් තියෙනවා 10ක්. ඒව මොනවද? උපේක්ඛා සාගත සම්තිරණ සිත් 2යි. කාමාවචර මහා විපාක 8යි කියන ටික තමයි ඔන්න චත්වාරික ద్వාර විමුක්ත සිත් විදියට අපිට හඳුන ගන්න තියෙන්නේ. ওই විදියට තමයි පින්නතුනි ඔන්න දැන් ద్వාර සිත් දැනගත්තා. ద్వාර විමුක්ත සිත් දැනගත්තා. ద్వාර සිත් අපි ගිය සතියේ ඉඳලා සාකච්ඡා කළා. එතකොට අද දවසේ දැනගත්තා ජීවහත්වාරික, කායත්වාරික, මනෝත්වාරික කියන තුන. ඊළඟට ద్వාර විමුක්ත සිත් කියන එකත් අපි දැන් දැනගත්තා. ඊළඟට ඒකත්වාරික, පංචත්වාරික, චත්වාරික කියන විදියටත් ඒ සිත්වල සංඛ්‍යාව, ඒ සිතේ ස්වභාවය කොහොමද කියන එක, කොහොමද ඒ සිත උපදින්නේ කියන කාරණා පිළිබඳව දැනගත්තා. එතකොට අද අලුතෙන් අපි කතා කළේ ద్వාර විමුක්ත සිත් කියන එක. ద్వාර විමුක්තයි කියලා කියන්නේ මේ භවයේදී ඔය කියන සදොරින් ගන්නාලා ධර්මුණු ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. අතීත භවයේදී සදොරින් ගන්නාලද කම්ම නිමිති ගති නිමිති කියන මෙන්න මේ යම් සම්මත ආරම්මණයක් අරගෙන උපදිනා වූ සිත් වලට කියනවා ద్వාර විමුක්ත සිත් කියලා. මේ විදිහට උපදිනා වූ සිත් තමයි පටිසන්ධි භවාංග චුති කියන සිත් තුන. මෙන්න මේ කියන කෘත්‍යයන්, මේ පටිසන්ධි භවාංග චුති කෘත්‍යයන් සිද්ධ කරන්නා වූ සිත් තියෙනවා 19ක්. පටිසන්ධි කෘත්‍ය, භවාංග කෘත්‍ය, චුති කෘත්‍ය, මේ කියන කෘත්‍යයන් සිද්ධ කරන්නා වූ සිත් විදියට ගත්තොත් තියෙනවා සිත් 19ක්. ඒ තමයි උපේක්ඛා සාගත සම්තිරණ සිත් 2යි, මහා විපාක 8යි, මහග්ගත විපාක 9යි කියන මෙන්න මේ ටික. මේ ටික තමයි අපිට ගන්න තියෙන්නේ ඔය පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍යයන් සිද්ධ කරන්නා වූ සිත් 19 විදියට. ඔය ගැන තමයි අපි කතා කළේ මෙතෙක්.
පින්නතුනි දැන් අපි ගිය සතියේත් මේ සතියේත් වෙනකොට ద్వාරික සිත් සහ ద్వාර විමුක්ත සිත් කියන මේ පාඩම ගැන දැන් දැනගෙන ඉවරයි. අපිට මීට වඩා විස්තර දෙයක් දැනගන්නට නැහැ. ඊළඟට අපිට තියෙන අලුත් පාඩමකට ලබන සතියේදී අවතීර්ණ වෙන්න දැනගන්න. ඒ නිසා පින්නතුනි අද අපි මේ අද වැඩසටහනේදී ඔන්න දැන් අලුත් කරුණු කාරණා කිහිපයක් දැනගත්තේ. ద్వාර විමුක්ත සිත් කියන එක පිළිබඳව දැනගත්තා අපේ මේ පාඩමේ අවසාන කොටස. එහෙමනම් පින්නතුනි මේ පිළිබඳව තව ඉගෙන ගන්න, කියවලා තමන්ගේ දැනුමට ඒව එකතු කරගන්න. දැන් දන්නවා ద్వාරික සිත් කියන්නේ මේ මොනවද? ద్వාර විමුක්ත සිත් කියන්නේ මොනවද? එතකොට ద్వාරයක හට ගන්නා ওই චක්කුද්්වාරික සිතක චිත්ත වීතියක හට ගන්නා වැඩිම සිත් ගාන කොහොමද? චක්කුද්්වාරික විතරක් නෙමෙයි සෝතද්්වාරික, ගානද්්වාරික ආදී විදියට මේ පංචද්්වාරික සිත්වල චිත්ත වීතියක හට ගන්නා වැඩිම සිත් සංඛ්‍යාව කොච්චරද? එතකොට ద్వාරික සිත් වශයෙන් කොච්චර සිත් පහළ වෙනවද? මනෝද්්වාරික චිත්ත වීතියක කොච්චර සිත් පහළ වෙනවද? එතකොට මනෝද්්වාරික සිත් වශයෙන් සිත් කොච්චර පහළ වෙනවද? ద్వාර විමුක්ත සිත් කියන්නේ මොනවද? ඒ සිත් කොච්චර තියෙනවද? කොහොමද ඒක සිදු වෙන්නේ? සහ ඒකද්්වාරික, පංචද්්වාරික, චත්වාරික කියන විදියට ඔන්න අපි දැන් මේ කරුණු කාරණා ටික හොඳට දැනගත්තා. එහෙමනම් පින්නතුනි මේ කාරණාත් හොඳට තව නැවතත් කියවලා අහලා බලලා තමන්ගේ දැනුමට එකතු කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ ආරම්මන සංග්‍රහය පිළිබඳව කතා කරන්න. එහෙමනම් ලබන සතියේදී අපි ඒ ගැන කතා කරන්නට අද දවසට නියමිත මේ වැඩසටහන නිමාවටපත් කරමු. හැම දිනම මේ දහම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ධර්මාවබෝධය පිණිස මේක ප්‍රගුණ කරලා මේ තථාගත ශාසනය තුලදීම දුකින් එතරව ලබන නිර්වාණ ධාතුවෙන් සැනසීම පිණිසම මේ මොහොතක් පාසා සිදු කරගත්තා වූ කුසල ධර්මයෝ හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා පුඤ්ඤානුමෝදනා සිදු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.